වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙනුත් සහභාගී වෙන ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු දෙන්නෙකුට සියලු දෙනාගෙනුත් අවසරයි. දැන් නොවැම්බර් මාසේ 16 වෙනිදාට රටට නව නායකයෙක් නව පාලනයක් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව ලැබිලා තිබෙනවා. අපි තමුන්නාන්සලා හම්බ වෙන්න ආවේ මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා කවර ආකාර තීන්දුවක් ගත යුතුද කියලා කෙටියෙන් යමක් කතා බහ කරගන්න. මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා මෙහෙම රටට නායකයෙක් පාලකයෙක් තෝරාගන්න ආපු පළමු අවස්ථාව නෙවෙයි මේක. අවස්ථා ගණනාවක් අපේ රටේ ජනාධිපති ඡන්ද පැවැත්විලා තිබෙනවා. රටේ ජනතාව මැදිහත් වෙලා නායකයෝ හදලා තිබෙනවා. නායකයෝ අයින් කරලා තිබෙනවා. ආණ්ඩු පිහිටවලා තිබෙනවා. ආණ්ඩු පෙරලලා තිබෙනවා. ඉතිහාසයේ පුරාවටම දැන් ආයෙත් අවස්ථාවක් ලැබිලා තිබෙනවා අලුත් නායකයෙක් තෝරාපත් කරගන්න. අපි තමුන්නාන්සලා හම්බෙන්න ආවේ මොන වගේ පාලනයක් මොන වගේ නායකත්වයක් අපේ රටට ඕනද කියන පණිවිඩය ටිකක් කතා බහ කරගන්න. පළමු කොටම අවුරුදු 71ක් යනකොට අපේ රටට විය හැකි සෑම ආකාරයේම ව්‍යසනයන්ට අර්බුදයන්ට අපේ රට මුහුණ දීලා තිබෙනවා. සියලුම ආකාරය. කිසිදු ශේස්ත්‍රයක් හොඳින් තිබෙනවා කිසිදු ශේස්ත්‍රයක් වර්ධනයෙන් තිබෙනවා කියලා අපි කාටවත් කියන්න බෑ. හැම ශේස්ත්‍රෙම විශාල කඩාවැටීමකට භාජනය වී තිබෙනවා. මේ අවුරුදු 71 දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු අවුරුදු 37ක් අපේ රට පාලනය කළා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධාන අපේ රට අවුරුදු 34ක් පාලනය කළා තිබෙනවා. දශක ගණන් මේ පක්ෂ දෙක අපේ රට පාලනය කළා තිබෙනවා. හැබැයි අපිට අත්පත් වෙලා තිබෙන ඉරණම කුමක්ද? රටට සිදු වී තිබෙන්නේ කුමක්ද? එනිසා කිසිදු යුක්ති සහගත සදාචාරාත්මක අයිතියක් නැහැ. ආපහු මේ රටේ ඡන්ද ඉල්ලන්නවත් මේ පක්ෂ දෙකට. එයි. ඡන්ද ඉල්ලලා ආණ්ඩු හදලා ඉතින් පාලනය කරලා තිබෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ආපහු වෙවිලා කියනවා එයාට බලය දෙන්නලු රට හදන්න. හැබැයි එයාගේ අයියයි එයාගේ මල්ලි බැසිලුයි එයාගේ ලොකු අයියයි අවුරුදු 10ක් මේ රට පාලනය කරන්න. හදන්න තිබ්බද? හදන්න තිබ්බේ නැද්ද? හදන්න තිබ්බා. ආයෙ මොනවද කියලා? සජිත් ප්‍රේමදාස ඇවිල්ලා කියනවා ඇවිල්ලා රට හදන්න. දැන් 2015 ඉඳන් මේ ආණ්ඩුව කරන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රාජිත් සේනරත්න, සජිත් ප්‍රේමදාසලා ආණ්ඩු කරලා ආයෙ ඇවිල්ලා කියනවා රට හදන්න ආණ්ඩුව දෙන්න. දෙනවද? දැන් අවුරුදු 71ක් මේ පක්ෂ දෙක. මාරුවෙන් මාරුවට මේ රට පාලනය කරා. අපි තමුන්නාන්සලා හම්බ වෙන්න ආවේ අලුත් දිශාවකට අපේ රට මාරු කරන්න. නොවැම්බර් මාසේ 16 වෙනිදා නව තීන්දුවක් ගන්න කෙන ආරාධනය කරන්න. දැන් ඇති මේ පරණ දේශපාලනේ පස්සේ ගියා. මේ රට හදන්න ඕන. මේ රට හදන්න පුළුවන් රටක්. රටක් හදන්න නම් ආර්ථික ප්‍රතිපත්ති ගැන අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන අපිට වෙනම කතා කරන්න පුළුවන්. හැබැයි ඕනෑම රටක් හදන්න කරුණු කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. එක නීතිය සාධාරණ විට වෙන රටක් ඕන. අපේ රටේ තියෙනවද නීතිය සාධාරණද? එහෙම නැහැ. දුප්පත් අයට දුබල අයට එක නීතියක්. ධනවත් බලවත් අයට තව නීතියක්. ඒ නිසා මේ නීතිය සාධාරණත්වයක් නැහැ. ලෝකයේ ගොඩනැගුණු සෑම රටක්ම සංවර්ධන වූ හැම රටකම නීතිය සාධාරණත්වයක් තිබෙනවා. අපේ රටේ නීතිය තිබෙන්නේ දුප්පත් අයට එක නීතියක්, ධනවත් අයට එක නීතියක්, දුබල අයට එක නීතියක්, බලවත් අයට එක නීතියක්. අපේ රටේ නීති ඉටු කිරීමේදී මා හිතනවා අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල කාර්යභාරයක් තිබෙනවා. විශාල කාර්යභාරයක් තිබෙනවා. අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂ පොලිසියක් ඉන්නවා. ඉතාමත් හොඳ ඉවක් තියෙන පොලිසියක් ඉන්නවා. වාහනේ නතර කරනකොට ඩ්‍රයිවර් hina වෙන විදිහට කියන්න පුළුවන් ඇතුලේ බඩු තියනවද නැද්ද කියලා. කියනවා. එහෙම ඉවක් තියෙනවා. ඕනෑම අපරාධයක් හොයාගෙන තිබුණා. හොයාගෙන නැද්ද? තමුන්නාන්සලා ගමේ ඕනෑම අපරාධයක් වුණොත්
අපේ පොලිසිය දවස් දෙකක් යනකොට හොයාගන්න නැද්ද? දැන් අර ඔයගොල්ලන්ට මතක ඇති ගහලා තන්නේ කපුව දෙයිය කියලා හිටියේ නේද? ඒ කපුවට දීපල බඩු නැතුණාම ඔක්කොම ගිහිල්ලා කපුවට කියනවා. මේ ඊයේ පෙරේද මොකද උනේ? මීට සති දෙකකට විතර කලින් නේද? කපුවගේ දේවාලයට පැනලා නේද රත්තරන් බඩු ටිකයි නේද? කපුවගේ ගෙල බැඳි මාලයි ඔක්කොම ගලවගෙන ගිහින්. දැන් කපුව කිව්වේ කාටද? කපුව කිව්වේ අන්තිමට පොලිසියට. නේද? දැන් ජනතාව බඩු නැතුණාම කියලා කපුවට කියනවා. හැබැයි කපුවගේ බඩු නැතුණාම ඇවිල්ලා කිව්වේ කාටද? පොලිසියට සතියක් දෙකක් යන්න කලින් මොකද කරේ? අල්ලගත්තා. ඉතින් කාලිමේනියන්ට බැරි වෙච්ච වැඩි නේද? පොලිසිය රාහලාමි කරන්නේ. ඇයි දක්ෂ පොලිසියක් තියෙනවා. හැබැයි අපේ රටේ හොයාගන්න බැරි වෙච්ච අපරාධ තියෙනවා. ඒ මොනවද? තාජුදීන් ඝාතනය, ලසන්තගේ ඝාතනය, එක්නැලිගොල්ගේ පැහැර ගැනීම, ලලිත් කුගන්ගේ පැහැර ගැනීම, කිත්නිවර්ට ගහපු එක, උපාලිතෙන්න කොන්ට ගහපු එක, පොතල ජයන්ත කකුල් කඩපු එක, සිරසට බෝම්බ ගහපු එක, සියතට බෝම්බ ගහපු එක, ඉරිදින කාර්යාලයට ගිනි තියපු එක හොයාගන්න බැරි වුණා. ඇයි? ඇයි හොයාගන්න බැරි වුණේ? ඒ ඔක්කොම කරේ ආණ්ඩුව. එහෙනම් අපේ රටේ හොයාගන්න බැරි වෙච්ච අපරාධ මොනවද? අපේ රටේ පොලිසිය දෙපාර්තමේන්තුවට පරීක්ෂණ කරලා අත්අඩංගුවට ගන්න බැරි වෙච්ච අපරාධ මොනවද? දේශපාලකයෝ කරපු අපරාධ. එහෙමද? ඒකෙන් කියන්නේ මොකද්ද? දේශපාලන මැදිහත් වීමක් තිබෙනවා නීතිය ඉටු කරන්න යනකොට. අන්න අපි දේශපාලන මැදිහත් වීමෙන් තොරව සාධාරණ ලෙස නීති ඉටු කරන්න පුළුවන් රටක් මේ රටේ නිර්මාණය කරනවා. අපේ පොලිසිය මහතුරුන්ට නේද? තමගේ කරේ ගහලා තියෙන තරු, අතේ ගහලා තියෙන පටිය, ඇඳගෙන ඉන්න යුනිෆෝම් එක, ඒකේ ගරුත්වය තියාගෙන නීති ඉටු කරන්න පුළුවන් රටක් අපි හදන්නේ. අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? දේශපාලකගේ ගෝලයක් අත්අඩංගුවට ගන්න බෑ. ඇමතිවරයා කතා කරනවා. ඒ නිසා පොලිසිය දන්නවා ගන්න කලින්ම අත්හරිනවා. වැඩක් නෑ නේ අර. අපි දන්නේ. ඉතින් එහෙම නීතියක් හදන්න පුළුවන්. ඒ නිසා නීතිය ස්ථාපිත කරන එක අපේ පළවෙනි වැඩි. ඒකදී පොලිසිය මහතුරුන්ටත් විශාල කාර්යභාරයක් තිබෙනවා. අපි දන්නවා පොලිස් නිලධාරි මහතුරුන්ට විශාල ප්‍රශ්න ගන්න දැන් මේ ළඟදී ASP තනතුරු ලබා දුන්නා පොලිස් නිලධාරීන් 125කට. උසස් වීම දුන්නා. හැබැයි මේ සහකාර පොලිස් අධිකාරී තනතුර උසස් වීමක් ලැබුණාට පස්සේ ඔවුන්ට නිල රථයක් හිමි වෙනවා. කාර් එක. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් උසස් වීම ලැබුණාට නිල රථ නැහැ. හැබැයි මෛත්‍රීට කාර් එකක් ගෙන කෝටි 10යි. මහින්දට කාර් එකක් ගෙන කෝටි 6යි. මේ ඊයේ පෙරේද? බද්ද විතරක් හොඳේ වටිනාකම නෙමෙයි මේ. බදු නිදහස් මාව. ඒතකොට බද්ද වගේ තව දෙගුණයක් වගේ එනවා කාර් එක. හිතා ගන්න. හරිද? හැබැයි පොලිසියට ඒ සේවාවන් දෙන්නේ. මතකද? සාපේ රටේ දැන් මේ අවුව පාර දවල් 12 වෙලාවේ අවුව වැටෙන වෙලාවේ අපි හැමදෙනාම හෙවණක් තියෙන තැනට යනවා. එක ගහක් යටට යනවා. එක හට් එකක් යටට යනවා. එක කඩයක් යටට යනවා. හැබැයි අවුවද වැස්සද නොහිතා තමගේ රාජකාරී ඉටු කරන්න ඕන කවුද? දැන් මේ අපේ අවට අවුව හිටගෙන ඉන්නේ කවුද? කවුද අවුව හිටගෙන ඉන්නේ? පොලිසිය මහත්තුරු. වැස්සක් ආවා. කඩයක් අස්සට යන්න පුළුවන්ද? ගහක් යට යන්න පුළුවන්ද? බෑ. ඔවුන් එහෙම රාජකාරියක් ඉටු කරනවා. හැබැයි ඔවුන්ට නිසි උසස් වීමේ පටිපාටියක් නෑ. මම දන්නවා 1990 අවුරුදු 94 විතර බැඳිච්ච එකනත් තාම PC. තේරුණා? තාම PC. හොඳේ බැඳෙන කොටත් PC, ගෙදර යන කොටත් PC. අවුරුදු 24 25. සමහර පොලිසිය මාතෘ අපිට කියනවා නෝනා හාත් දක්වත් දෙන්නේ නැහැ කියන PC නේ තාම. මේ ඇත්තමම කියන්නේ. හරිද? අවුරුදු 20 බැඳෙන කොටත් කොස්තාපල්, ගෙදර යන කොටත් කොස්තාපල්. හරිද? නිසි උසස් වීමේ පටිපාටියක් නැහැ. අපි අපේ පොලිස් සේවය යලි නවීකරණය කරනවා. කොස්තාපල් හැටියට බැඳෙන කෙනාටත් මේ පොලිසිය උඩටම යන්න පුළුවන් විදිහේ නව විසේවා ව්‍යවස්ථාවක් අපි හදනවා. එම හදන්න ඕනේ. මොකද මම මේ නැවත කියන්නේ මේ ජනතාවගේ පොලිසිය ගැන විවේචනයක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ හිතන්න අපේ රටේ සතියක් පොලිසිය නැතුත් මොකද වෙන්නේ? සතියක් පොලිසිය වැඩ කරේ නැත්තම් ආරවුල් කොච්චර ඇති වෙයිද? කොළඹ වගේ නගරයක වාහන හෙට මෙහෙට දාලා නේද? අර හතරස් කොටුවක වාහන රිංගවල හෙට මෙහෙට තියනවා වගේ වාහනයක් කොල්ලගන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙනවා. හැබැයි ඒ රාජකාරී වලට අනුරූපී වන පරිදි දීමනාවක් හම්බ වෙන්නේ. ඒ නිසා නීතිය ස්ථාපිත කරනකොට පළමු කොටම දේ තමයි නීතිය ස්ථාපිත කිරීම සඳහා තිබෙන ආයතන ශක්තිමත් කරන එක. පොලිසිය මහතුරුන්ට තමගේ රාජකාරිය කිරීම සඳහා අවශ්‍ය තෘප්තිමත් සේවාවක් අපි හදන්න ඕන.
තෘප්තිමත් භාවයෙන් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට සරලන වැටුපක් හම්බ වෙන්න ඕන. ඒක අපි දන්න සමහර තැන්වල අනුරාධපුරයට මේ ළඟදී ගෝඨාභයනකොට 4 වටෙන් ගෙනාවා. උදේ 7ට ගෙනාවේ. රෑ 10ට යන්නේ. පිල්ලි වෙච්ච කෑම එක හම්බ වෙන්නේ. මේම රාජකාරිය කරන්න ඕනේ නේද? ඒ නිසා මම කියන්නේ එකයි. අපේ රටේ නීතිය ස්ථාපිත කරන්න නම් ඉස්සරළම ශක්තිමත් සහ වෘත්තීමේ ගරුත්වය සහිත රාජකාරිය කරන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවක් අපි ස්ථාපිත කරන මේ රටේ. ඒක තමයි අපේ රටේ නීතිය ස්ථාපිත කරන්නේ. එක දෙක රටක් හදන නම් හොරකම නාස්තිය නතර වෙන්න ඕන. ලෝකේ කොහෙවත් රටක් හොරෙක් හදලා තියෙනවා. හොරෙක් හදපු රටවල් තියෙනවා. නාස්තිකාරයෙක් හදපු රටවල් තියෙනවා. රටවල් නෙමෙයි ගෙදරක් තියෙනවද? ගෙදර ගෘහ මූලිකයා ගෙදර මුදල් නාස්ති කරනවා නම් අවශ්‍ය ඒවට නෙවෙයි වෙන ඒවට වියදම් කරනවා නම් ඒ ගෙදර දුප්පත්. ගෙදර ඉන්න ගෘහ මූලිකයා ගෙදර සල්ලි හොරකම් කරලා රට වටේ ගිහලා සූදු ගහනවා නම් ඒ ගෙදර දුප්පත්. ගෙදරක් දියුණු වෙන්නෙත් නැහැ හොරකම් සහ නාස්තිකාර නායකයෝ තියාගෙන. රටක් හැදෙයි. හොරකම් කරන නාස්ති කරන පාලකයෝ තියාගෙන රටක් හදන්න පුළුවන්. රටක් හදන්න බෑ. ලෝකේ කොහෙවත් හොරෙක් හදපු රටක් නැහැ. මට කියන්න. දැන් මේගොල්ලෝ ඇවිල්ලා කරන සිංගප්පූරු ලී ක්වාන් යූ මැලේසියාවේ මහතිර් මොහමඩ් අපිට කියන්නකො නඩුවක් තියෙන නේද? හොරෙක් හදපු රටවල් නෑ මතක තබා ගන්න. හොරු කරලා තියෙන රටවල් දුප්පත් කරපු එක. ඒ නිසා මේ රට හදන්න නම් එක හොරකම නතර කරන්න ඕන. දෙක නාස්තිය නතර කරන්න ඕන. කොච්චර නාස්තියක් වෙනවද? කොච්චර නාස්තියක්ද? ඉන්න ජනාධිපතිවරු, ඉන්න ඇමතිවරු, ඉන්න മന്ത്രിවරු නඩත්තු කරන්න නෙවෙයි. හිටපු අය නඩත්තු කරන්නත් යනවා. දැන් හිටපු ජනාධිපතිවරු ඉන්නව නේද? ඒගොල්ලෝ ඔක්කොම නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. ප්‍රේමදාසක නෝනා ඒ කියන්නේ මේ ජනාධිපතිවරයාත් නෙවෙයි ආර්යව නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. දැන් හේමා නඩත්තු කරන්නේ කවුද? හේමට ගෙයක් දෙන්නේ ආණ්ඩුවෙන්, වාහන දෙන්නේ ආණ්ඩුවෙන්, ආරක්ෂාව දෙන්නේ ආණ්ඩුවෙන්, කාර්ය මණ්ඩල දෙන්නේ ආණ්ඩුවෙන්, තෙල් වියදම් දෙන්නේ ආණ්ඩුවෙන්, ආහාර පාන වලට සල්ලි දෙන්නේ ආණ්ඩුවෙන්. අපි නඩත්තු කරන්න ඕන හේමා නඩත්තු කරන්න ඕන. ඊට පස්සේ චන්ද්‍රිකා හිටපු ජනාධිපති. එයාට ටොරින්ටන් වල දීලා තියෙන විශාල ගෙයක් නිදහස් චතුරස්‍රය ගාව. කාර්ය මණ්ඩලය, ආරක්ෂාව, වාහන, තෙල්, පඩිනඩි, ආහාර වියදම් ඔක්කොම ආණ්ඩුවේ. ගමනාගමන වියදම් ඔක්කොම ආණ්ඩුවේ. නඩත්තු කරන්න ඕන. ඊළඟ මහින්ද රාජපක්ෂ විජේරාම් පාරි විශාල ගෙයක් දුන්නා මේ ළඟදී. ගේ රිපෙයාර් කරන්න විතරක් ලක්ෂ 200ක් ගියා. කාර්ය මණ්ඩල, ගේ, ගෙදර වතුර බිල, ලයිට් බිල, ආහාර පාන, තෙල් වියදම්, ආහාර වියදම්, මුරකාවල් ඔක්කොම ආණ්ඩුවේ. කරන්න ඕනද? මෛත්‍රීපාල මහත්තයා මරුමේ. යන්න ඉන්නේ නොවැම්බර් 17. යන්න කලින් කැබිනට් පත්‍රිකාවක් දාලා කෝටි 800ක් වයින් වටින ගෙයක් ගත්තා. මහජනයාගේ. ඕගොල්ලෝ කියන්නේ මොකද? අපි ඕගොල්ලන්ට එක සහතිකයක් දෙනවා. අපිට දෙන්න බලය හිටපු ජනාධිපතිවරු ආණ්ඩුවෙන් නඩත්තු කරන එක මුළුමනින්ම නතර කරනවා. චන්ද්‍රිකාට යන්න පුළුවන් නේද? චන්ද්‍රිකාට එයාගේ වෝට් ප්ලේස් වල තියෙන ගෙදරට යන්න පුළුවන්. ආණ්ඩුවේ ගෙදර දීලා. යන්න ඕනේ නැද්ද? මහින්ද මහත්තයාට ආණ්ඩුවේ ගෙදර දීලා මිරිහාන ගෙදරට යන්න පුළුවන්. කරන්න ඕනේ මේක. කරන්න එපාද? කරන්න එපාද? කරන්න ඕන. මම කියන පුළුවන් නම් සජිත් ඇවිල්ලා කියන්නේ අම්මව ආණ්ඩුවෙන් නඩත්තු කරන එක නතර කරනවා කියලා. අම්මව ආණ්ඩුවෙන් නඩත්තු කරන්න. ගෝඨාභය ඇවිල්ලා කියන්නේ අයියව ආණ්ඩුවෙන් නඩත්තු කරන එක නතර කරනවා කියලා. ඒක කරන්න පුළුවන්කම තිබෙන්නේ අපට විතරක් බව අපි තමුන්නාන් සාතික කරනවා. ඒ විතරක් නෙමෙයි මේ රටක් හදන්න මේ නාස්ති කර. මේම මහජනයාගේ ධනය නාස්ති කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක. മന്ത്രിවරුන්ට අවුරුදු 5 පාර්ලිමේන්තුවට ගිහම විශ්‍රාමයට පක් හම්බෙන්නේ. අවුරුද්දට යන්න ඕන 4 පාරයි. මට 4 පාරයි. මාස 3කට එක දවසයි. නිකන් දොරෙන් ඇතුල් වෙලා එළියට આવොත් ඇති. හරිද? අවුරුද්දට 4 පාරයි. අවුරුදු 5ට දවස් 20යි. පාර්ලිමේන්තු දවස් 20ක් ගිහම පෙන්ෂන් එකක් හම්බෙන්නේ. දෙන්න ඕනද? දෙන්න ඕනද? අපිට එක සැරයක් දෙන්න පෙන්ෂන් එක මුළුමනින්ම කපනවා മന്ത്രിවරුන්ට දෙන්න. හොඳ නැද්ද? පුළුවන් නම් සජිත් ඇවිල්ලා ඕක කියන්න. කියපුවට ස්ටේජ් එකේ බැහැලා යනවා. හරිද? ගෝඨාභයට ඇවිල්ලා කියන්නේ ඕක කියන්න බෑ. උන් රටක් හදන්න නම් එහෙමයි කරන්න ඕන. ඊළඟ ඒ විතරක් නෙවෙයි. ජනාධිපතිවරයා නඩත්තු කරන කොච්චර වියදමක් යනවා. ජනාධිපතිවරයා රට වටේ මාලිගා. යාපනයේ එකක් තියෙනවා. මයංගනේ එකක් තියෙනවා. උඩවලවේ එකක් තියෙනවා. නුවර එකක් තියෙනවා. නුවරඑළිය එකක් තියෙනවා. අනුරාධපුර එකක් තියෙනවා. පාසකුඩාවල තව එකක් හදන්න ගියා.
රට වටේ මාලිගා. මම හොයලා බැලුවා. සමහර අවුරුදු වල එක දවසක් මාලිගාව ඉඳලත් නැහැ. හැබැයි ආරක්ෂාවට 200ක් විතර දානවා. මේ කන්තලේ පොලිසිය කීයක් විතර ඉන්නවද? මම හිතන්නේ එරාලා මත කියන්න පුළුවන් නේද? ඕන 150ක් ඇතිනේ. එච්චරත් නැතිවෙත් මම හිතන්නේ. ඉතින් මුළු කන්තලේ මේ පොලිස් කොට්ටාසෙම නඩත්තු කරන්න පොලිසිය මහතුරු 150ක් විතර ඉන්නවා. හැබැයි ජනාධිපති මන්දිරයෙන් එක මන්දිරයක් නඩත්තු කරන්න ආරක්ෂා කරන්න යාපනයේ 200ක් විතර දාලා තියෙනවා. වත්ත සුද්ධ කරන්න තව 100ක් විතර ඉන්නවා. ගේ මකුළු දෙල් කඩන තව 50ක් විතර ඉන්නවා. උයන්ඩ 15ක් විතර ඉන්නවා. ලයිට් බිල් වතුර බිල් හොගාලා ජනතාව මේ වගේ වණ්ඩ උනා. සමහර දවස්වල එක රැයක් නිදාගන්නේ. නඩත්තු කරන්න ඕනද මේ? නඩත්තු කරන්න ඕන. මොකද ජනාධිපතිවරට යාපඩ යන්න. කොළඹ ඉඳන් හෙලිකොප්ටරේ විනාඩි 45යි. එන්න 45යි. පැය එකමාරයි. මීටින් එක පැය දෙකක් තිබ්බ පැය 3මාරයි. බුදියා ගන්න මාලිගාවක් තියන්න ඕනද යාපනේ? මොකද ජනාධිපති යන්නේ අස්පෑ පිටද? එනං හරි නේද? දවස් ගණනාවක් යනවා අස්පෑ යන්න. නෑ මේ හෙලිකොප්ටරේ යන්නේ. ඒ නිසා මේවා නඩත්තු කරන්න ඕනේ නෑ මහජනගේ සල්ලි වලින්. අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. රට පුරා ජනාධිපතිගේ මාලිගාව ඔක්කොම සංචාරක හෝටල් බවට පත් කරනවා. ආදායමක් උපයන රට. එහෙම ඕනේ නැද්ද? එහෙම කරනවා මතක තබා ගන්න මේ රටේ. එහෙම පාලනයක් මේ රටට ඕන. එහෙම පාලක විතර රටක් හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුව. ඒතර පාර්ලිමේන්තුව වෙලාවකට අපිට හිතනවා මහලු මඩ මද්ද කියලා. 70 පැනපු ටීම්. සමහර අය 84යි. සමහර 80යි. සමහර 79යි. සමහර 78යි. මොකද මේ රට වෙලා තියෙන්නේ? දැන් අපේ ගෙදර ඉන්නවා 100 අවුරුදු 75යි. නේද? අපි ඇහුවොත් 100 වත් එකක් බොමුද? පුතේ තාම බෙහෙත් බිව්වේ නැහැ කියනවා. අහන්න වෙන එකක් කියන්න වෙන එකක්. පාර්ලිමේන්තුවෙත් එහෙමයි. ඔය ජයවික්‍රම පෙරරගේ මම මේ පැත්තේ නම් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහපුවාම ජයවික්‍රම පෙරර වෙන මොනවද කියනවා. හරිද? ආයෙ මම නැගිටිනකොට කරු ජයසූරිය අතින් කියනවා ඔන්න ඔහේ ඉන්න දෙන්න කියලා. පව්. මෙම රටක් පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්ද? සමහර අය පාර්ලිමේන්තුවේ පඩිපෙළ නගින්නේ සේවකයෝ දෙන්නගේ කරේ අත තියාගෙන. දෙන්නෙක් ඉන්න ඕන. එනවා කියනකොට ගේට්ටුව ගාවට ගිහලා දෙන්නෙක් කරේ තියන් එනවා. රටක් පාලනය කරන්න. නතර කරන්න ඕන මේ විගඩම රටේ. ඒ නිසා අපි නීතිය සම්පාදනය කරනවා. අවුරුදු 70 එහා කිසි කෙනෙකුට ඡන්දයකට ඉල්ලන්න බෑ. හොඳ නැද්ද? හොඳ නැද්ද? මේ මහලු මඩම් රට පාලනය කරන ආයතන බවට පත් කරන්න ඕනේ. එහෙමයි රටක් හදන්න. එහෙම නැතු රටක් හදන්න බෑ. ඒ විතරක් නෙවෙයි මතක තබා ගන්න. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සමහර දවස්වල ජනාධිපතිගේ වියදම කෝටි 7යි. දැන් මේ සම්මත කරා ඊයේ පෙරේදා අතුරු සම්මත ගිණුමක් නේද? ඊයේ නේද? ඒ කියන්නේ අයවැය ලේඛනය ගේන්න වෙනවා වෙනුවට නේද අතුරු සම්මත ගිණුමක් සම්මත කරා. ඒ ගිණුම අනුව කීයද? ජනාධිපතිවරයාගේ දවසක වියදම කෝටි 2යි. දෙපැත්ත මත ඉස්සුවා. විරුද්ධනේ අපි විතරයි. එයි සජිත් හිතනවා එයාගේ කට්ටිය හිතනවා සජිත් ජනාධිපතිනුත් ඒගොල්ලන්ට. මහින්දගේ කට්ටිය හිතනවා ගෝඨ ජනාධිපතිනුත් ඒගොල්ලන්ට. දෙගොල්ල මත ඉස්සුවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය తాවකාලික වැය ශීර්ෂය දවසක වියදම කෝටි 2යි. සාධාරණ? සාධාරණ මේක. සාධාරණයි. ඒ නිසා අපි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කට වඩා වැඩියෙන් කප්පාදු කරනවා. ඒකල සහතික දිලා යනවා. ඇයි මේ රට හදන්න ඕන. හදන්න එක නාස්තිය නතර කරන්න ඕන. දෙක හොරකම් නතර කරන්න ඕන. මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් මේගොල්ලෝ හොරකම් කරලා තියෙන්නේ. අපිට තමුන්නාන්සලා නොවැම්බර් මාසේ 16 වෙනිදා බලය දුන්නොත් 17 වෙනිදා අපි දිවුරුම් දුන්නොත් ඉස්සල්ලාම කරන ප්‍රකාශය මොකද්ද දන්නවද? ජනවාරි 17 වෙනිදාට පෙර මාස දෙකයිනේ. ඒ මාස දෙක ඇතුළත හොරා කාපු දේපල ඔක්කොම ගෙනල්ලා ස්වෙච්ඡාවෙන් ආණ්ඩුවට බාර දෙන්න. කරදරයක් නෑනේ. නේද? රවි කරුණානායක මහ බැංකුවෙන් හොරා කාපු සල්ලි ගෙනත් දෙන්න. බැසිල් රාජපක්ෂ මල්වානේ ගෙදර ආපහු දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මිග් වලින් ගහපු ගැහිලි ආපහු දෙන්න. රනිල් වික්‍රමසිංහ මහ බැංකුවෙන් ගහපුවා දෙන්න. නේද? මහින්දානන්ද අලුත්ගමගේ එක්රැස් කරගෙන තියෙන වංචාකාරී දේපල ආපහු දෙන්න. ලක්ෂ්මන් කිරියල්ල ඒ දේපල ආපහු දෙන්න. මාස දෙකක් දෙනවා. සාධාරණයි. කරදරයිනේ නැත්නම් අපිට හොයන්නයි නේද? ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ඒවා දෙන්න. මාස දෙකක් ඇතුළත දුන්නේ නැත්නම් සාහතිකයි මේ හොරකම් කරපු දේපල යලි මහජනයා සතු කරලා රටේ සංවර්ධන උපයෝග කරගන්න. මේ කියන්නේ මතක තබා ගන්න. මේවා අපි කරන මිනිස්සු. මේක කියන්න පුළුවන් අපිට විතරයි. දැන් ඕගොල්ලෝ මතක 2015 වේදිකාවේ විශාල ලෙස හොරකම් ගැන කතා කරා.
මේ සැරේ මේ වේදිකා දෙකේම හොරකම් ගැන කියන්නේ කියනවද? ඔයගොල්ලෝ ඇහුවද? කියන්නේ ඇයි? ගෝඨාභයට අවිලා කියන්න පුළුවන්ද මම හොරකම් නතර කරනවා කියලා? එහෙනම් ඉස්සරළම ගෝඨාභය ස්වේච්ඡාවෙන් වැලිකඩ බන්ධනාගාරයට ගිහිල්ලා හිර කූඩුවේ දොර අරගෙන ඇතුළට ගිහිල්ලා ලොක් කරගෙන කියන්න උනා මං හොරුන්ට දඬුවම් දෙනවා කියලා. මොකද එයා ඉස්සරලා යන්න උනා. අනත් ඒගොල්ලන්ට කියන්න බෑ. එහෙම නැත්නම් කියන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට මම ආපුවම හොරකම් නතර කරනවා කියලා. මං අහගෙන සමහර තැන්වල හොරකම් නතර කරනකොට රවි කරුණා කප්පුඩි ගහනවා. ඒගොල්ලන්ට මේක කරන්න බෑ. අපි මේ රටේ හොරකම් නතර කරනවා විතරක් නෙවෙයි හොරකම් කරපු දේවල් ඔක්කොම පවර ගන්න රටක් අපි මේ රටේ නිර්මාණය කරනවා. එක රටක් ගොඩ ගන්න නීති අවශ්‍යයි. දෙක හොරකමින් වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍යයි. තුන මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය අවශ්‍යයි. අපි යනකොටගෙන අපි යුද්ධ කරගෙන අපි හැමදාමත් ගහගෙන අපිට රටක් හදන්න බෑ. ඒ නිසා අපි ජාතික සමගිය ගොඩ නගනවා මහජන ආරක්ෂාව ස්ථාපිත කරනවා. මෙච්චරයි. මේ කුළුණු තුන මත තමයි මේ රට හදන්නේ. මේක තමයි ප්‍රධාන කුළුණු තුන. නීති විධානයේ ආධිපත්‍යය, වංචාවෙන් දූෂණයෙන් තොර පාලනය, මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩ නැගුණු රටක්. අන්න ඒක ඇතුලේ තමයි මේ රට ගොඩ නගන්නේ. ඊට පස්සේ අපිට දෙන කුෂ්කර්ම ප්‍රතිපත්තිය, ඊළඟ අපිට දෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය, ඊළඟ දෙන අපිට සෞඛ්‍ය ප්‍රතිපත්තිය, ඊළඟ දෙන පරිසර ප්‍රතිපත්තිය, ඒ ඔක්කොම අපි කරන්න ඕන. හැබැයි මුකුවත් කරන්න බෑ මේ කරුණු තුන සම්පූර්ණ කරන්න නැතුව. නේද? එකක් නීතිය සාධාරණ තුන රට, දෙක වංචාව දූෂණය නාස්තියෙන් තොර පාලනයක්, තුන ජාතික සමගිය හා මහජන ආරක්ෂාව. මේ කරුණු තුන මත තමයි රටක අත්තිවාරම ගොඩනගන. රටක කුළුණු තුන. මේ මත තමයි අපි මේ රට ගොඩනගන්නේ. හරිද? මේ මත අපි මේ රට ගොඩනගනවා. ඊට පස්සේ අපිට ප්‍රතිපත්ති ගොඩක් තියෙනවා කතා කරන්න. කුසිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, පරිසර නේද? මේ ඔක්කොම තියෙනවා කතා කරන්න. විදේශ ප්‍රතිපත්ති මේ ඔක්කොම තියෙනවා. ඉතින් මේ ඔක්කොම කියන්න වෙලා නැහැ නේ. සහෝදර සහෝදරියන් මට කියන්න මේ කොටස කියන්න කියලා ඊට මම කියන්න. කුසිකර්මය ගැනද අධ්‍යාපනය ගැනද ඕන එකක් අහන්න. ඒක ලේසි නේද? ඈ? කුසිකර්මාන්ත ගැන. හරි. එකක් කුසිකර්මාන්ත ගැන. තව අධ්‍යාපනය ගැන. තව ඇති වෙන්නේ නේද දෙක වෙලා යනව නැත්තම් නේද? සෞඛ්‍ය ගැන. තුනයි. වෙලා යයි කමක් නැහැ. කුසිකර්මාන්ත ගැන. හරි. කුසිකර්මාන්තේ දැන් දෙපැත්තෙම කියන කරුණු දෙකක් තියෙනවා. එකක් කියන මොකද්ද? එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා අනුරාධපුරේ රැස්වීමට ගිහිල්ලා කිව්වා නේද? එයා පොහොර නිකන් දෙනවා කිව්වා. වීගොවිතෙන්. සජිත් ප්‍රේමදාසත් ඇරියේ නෑ. මම ඇවිල්ලා එළවලටත් නිකන් දෙනවා කිව්වා. නත්තල් පප්පා වගේ. මම ඕගොල්ලන්ට කියන්නේ මේ තියෙන සහන ආධාරය මේ විදිහටම දෙනවා. හරිද? වැඩි කරන්නේ නෑ කියලා යන්නේ. හරිද? හරිද? තරහද? නෑ. හැබැයි තමුන්නාන්සලාට ගුණාත්මක පොහොර දෙනවා. හරි වෙලාවට පොහොර දෙනවා. දැන් දෙන්නේ මොන වෙලාවටද? සාමාන්‍යයෙන් නේද? පළමුයි අහනකොට මඩ පොහොර ගහන්න ඕන. හැබැයි දැන් මඩ පොහොර ගහ එන්නේ පළගොයමට සති දෙකක් වුණාම. නේද? එතකොට මඩ පොහොර එනවා. යූරියා පළමු මුරේ එනවා. ගොයමට මාසයක් වුණාම. දෙවෙනි මුරේ එනවා බණ්ඩි පූදිනකොට. බණ්ඩි පොහොර එනවා ගොයන් කපනකොට. නේද? එහෙම නෙවෙයිද? පොහොර එනවද වෙලාවට? පොහොර වෙලාවට ඉන්නේ නැහැ. දෙක ගුණාත්මක පොහොර එන්නේ. පොහොර ගුණාත්මක භාවයක් නෙමෙයි වස්ස විස තියෙන්නේ. පරීක්ෂණ ලැබ් වලින් ඔප්පුණා අපිට දෙන්නේ බාල පොහොර කියලා. ඇයි ඒ? හොරකම් කරනවා. බාල පොහොර වැඩි ගන්නට කියන බිස්නස් එකක් තියෙන්නේ. අපි තමුන්නාන්ස සහතිකයක් දෙන එක ගුණාත්මක පොහොර නිසි වෙලාවට. දෙක අපේ මේ මහ පොළව වස්ස විස වලින් පිරීලා තියෙන්නේ. අපි පොහොර යොදන වැඩි ඇත්තටම. අපි ඔහේ ගහනවා. ඒ නිසා දැන් ලෝකේ හොයාගෙන තියෙන හොඳම පොහොර ක්‍රමය තමයි කාබනික පොහොර සහ රසායනික පොහොර මිශ්‍රණය. මොකද කාබනික පොහොර දාපුවාම ඒකට ඉතා හොඳින් රසායනික පොහොර උරා ගන්නවා. දැන් තියෙන අපේ පොළොවට මොකද වෙලා තියෙන්නේ? යූරියා ගහනවා පොළොවට උරා ගන්නේ නැහැ හොදගෙන යනවා. ගොඩක් ඔය යූරියා තියෙන්නේ එක්ක වැවේ එක්ක වැලි. හරිද? කුඹුරේ නෙවෙයි. ඒ නිසා හොඳම යෙදුම මොකද්ද? කාබනික පොහොර දාපුවාම. ඒ කාබනික පොහොර වලට රසායනික පොහොර ගහපුවාම ටික ගොයම් පැලයට උරා ගන්නවා. කොහොමද හොඳ? අපි යන්නේ පොහොර ප්‍රතිපත්තිය තමයි අනුගමනය කරන්නේ. හරිද? හොඳ නැද්ද? හොඳයි. ඊළඟ
ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ බීජ. ප්‍රධානම ප්‍රශ්න අපේ කුසකර්මාන්තේ මුහුණ දෙන බීජ. අපිට හොඳ බීජ නැහැ. ඉස්සර අපිට හොඳ බීජ තිබ්බනේ. ඉස්සර අපි වට්ටක් හදාගත්තේ කොහොමද? වට්ටක නේද? වැලේ තියෙන ලොකුම වට්ටක ගෙඩිය වැල මැරෙනකන් තියෙnderලා ඒ වට්ටක ගෙඩිය කපාගෙන ඇවිල්ලා කඩාගෙන ඇවිල්ලා ඒ වට්ටක ගෙඩිය පළලා ඒකෙන් ඇට ටික අරගෙන අවුවේ වේලලා නේද අලු ටිකක් දාලා මෙලතියන් මහත්තයා ආපුවම කුඩු ටිකක් අරගෙන ඒකත් කලවම් කරලා පොට්ටනියක් බැඳලා ලිප උඩින් එල්ලලා ඊළඟ කන්නේ වට්ටක් ඇට නැද්ද? එහෙමනේ හදාගත්තේ. බණ්ඩක කොහොමද හදාගත්තේ? ගහේ තියෙන ලොකුම කරල් දෙක නේද? ගහේම වේලෙන් දැරලා ඒ කරල් ටික කඩාගෙන ඇවිල්ලා ඒකෙන් ඇට ටික අරගෙන ඒක පොට්ටනියක දාලා අලු ටිකක් දාලා මෙලතියන් කුඩු ටිකක් එහෙලා පොට්ටනියක් ගැට ගහලා ලිප උඩින් එල්ලලා ඊළඟ කන්නේ අපේ බණ්ඩක් ඇට. එහෙම නේද? දැන් තියනවද එහෙම? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කඩින්. ඇයි? ලෝකේ තියෙන ප්‍රධානම ජාවාරම් තුන. එකක් අවි ආයුධ. ඔය යුද්ධ හදන්නේ අවි ආයුධ විකුණන. දෙක ඖෂධ. ලෝක විශාල ජාවාරමක් ඖෂධ. තුන බීජ. දැන් ලෝකේ බීජ කොම්පැනි අපේ මුළු කුසකර්මාන්තම බීජ අරගෙන තියෙන අත්අඩංගු. අද අපිට ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ නේද? ගස් ලැබුවට ග්‍රෑම් 100ක් කීයද? ගස් ලැබුවට ග්‍රෑම් 100ක් කීයද? 100ක් නම් ගන්න නෑනේ. ග්‍රෑම් 10ක් කීයද? 7500යි. ග්‍රෑම් 100ක් 75000යි. ගස් ලැබුවට කිලෝ එකක් 750000යි. ඒකේ ගස් ලැබුව හැදිලා හරියන්නේ නෑ. රත්තරන් තැඹිලි හැදින්න ඕන. ගස් ලැබුව 750000යි වට්ටක් කැටකි. මේ ගස් ලැබුවට කිලෝ එකක්. මොකද වෙලා තියෙන්නේ? මුළු බීජම කොම්පැනි කාරයන් ගතට ගියා. අපේ තිබ්බ හොඳ බීජ පර්යේෂණ ආයතන. බතලගොඩ වී පර්යේෂණ ආයතන, බිඳුරුවේ බීජ පර්යේෂණ ආයතන මේ ඔක්කොම කඩා වැට්ටුවා. අපිට තිබ්බ හොඳ බීජ ගොවිපළවල්. දැන් ඕගොල්ලන්ට මතකයි මේ දඹුල්ලේ ඉඳන් නේද? හබරන පැත්තට එනකොට අපිට අහුවෙන පැල්වැහර ගොවිපළ. ඉස්තර අපිට කවුපි මුං ඇට වැනි ධාන්‍ය බීජ වර්ග දුන්නේ පැල්වැහර ගොවිපළේ. අද මොකද වෙලා තියෙන්නේ? අද පැල්වැහර ගොවිපළ කාගේද? දැක්ක දෙනකොට CIC කාර්යයේ. CIC කාර්යයට වික්කා. හිඟුරක්කොට බීජ ගොවිපළ වික්කා. මාහිල්පලම ගොවිපළ වහලා දැම්මා. වීරවේල ගොවිපළ හමුදා කැම්ප් එකක් දැම්මා. මුළු බීජ ගොවිපළවලම විනාශ කරලා අද කොම්පැනි වලින් බීජ ගන්න වෙලා තියෙනවා. අපි කුසකර්මාන්තේ පළමු පියවර තමයි ඔයාලා සාහතිකයක් දෙනවා. ගුණාත්මක භාවයෙන් යුතු බීජ යලි අපේ රටේ සංවර්ධනය කරලා ගොවි ජනතාවට සාධාරණ මිලකට දෙනවා. කුසකර්මාන්තය හදන්න ඉස්සලා බීජ. දෙක වතුර. මොකද අපේ වතුර වලට වෙලා තියෙන්නේ? අපි 78 ඉඳන් බැලුවා අපේ වර්ෂාපතනේ. අවුරුදු 41ක්. 78 ඉඳන් බැලුවත් අපේ වර්ෂාපතනේ ලොකු වෙනස්කමක් වෙලා නැහැ. හැබැයි සති දෙක වහිනකොට ගම් වතුර. මාස පායනකොට නීයගේ. මොකද්ද මේ උනේ? අපේ වැඩිහිටියන මතක ඇති. නේද? අපිට මෝසම් දෙක වර්ෂාවක් තියෙනවා. අන්තර් මෝසම් වර්ෂාවක් තියෙනවා. අපිට ලෝකේ කොහෙවත් රටකට මෙච්චර නැහැ. අපිට නේද? මෝසම් දෙකේ වර්ෂාව වගේම අතරමැදි මෝසම අන්තර් මෝසමේ වර්ෂාවකුත් තියෙනවා. දැන් මේ දවස්වල වෙහි කියලා කියන්නේ නේද? අන්තර් මෝසමේ වෙහි කියලා කියනවා. නේද? දැන් මහ වෙහි පටන් ගන්නවා තව ටික දවසකින්. මොකද්ද මේ වෙලා තියෙන්නේ? විශාල වර්ෂාපතනයක් තිබ්බත් සති දෙක වහිනකොට ගම් වතුර මාස පායනකොට නියගේ. මොකද්ද උනේ? මොකද්ද උනේ? වතුර රඳව ගන්න හොඳම තැන මහ පොළොව. මේ මහ පොළොවේ සෙන්ටිමීටර 15ක් විතර තමයි වටිනාම තීරුව. සෙන්ටිමීටර 15ක් වගේ. ඒක තමයි සුත්‍ර ජීවින් තියෙන්නේ. ඒක තමයි තෙතමනේ රඳවගන්නේ. ඒක තමයි පොළොවේ තෙතමනේ වැඩි කරන්නේ. මොකද්ද සිද්ධ වුනේ? මේ පස් ටික හොදාගෙන ගියා. හරිද? මධ්‍ය කඳුකරේ එලි කරා. වැව් පද්ධතිය ගොඩ වෙන්න ඇරියා. ඒ නිසාද මොකද වෙලා තියෙන්නේ? වතුර ඔක්කොම අද පොළොවේ නිකාම් ගඟට ගිහිල්ලා ගඟෙන් මුහුදට යනවා. එහෙමනේ වෙලා තියෙන්නේ. අද ගඟෙන් ඒ පොළොවේ තෙතමනේ රඳින්නේ. ඔයගොල්ලන් මතකද වැඩිහිටි අම්මලා තාත්තලා? ඉස්සර බම්බයක් කපනකොට වතුර තිබ්බ කන්තලේ තිබ්බේ නැද්ද? මට කියන්න. බම්බයක් කපනකොට වතුර තිබ්බ. අද කොච්චර කපන්න ඕනද? බම්බ 3-4ක් කපන්න ඕන වතුර ටිකක් ගන්න. එහෙමනේ. ඒත් බෑ. තිබ්බේ බම්බයක් කපනකොට වතුර තිබ්බ මහ පොළොවනේ. මේව විනාශ කරා. එනිසා යලි පොළොවේ තෙතමනේ වැඩි කරලා ඉතාමත් හොඳ වාරි මාර්ග පද්ධතියක් නිර්මාණය කරලා තමුන්නාන්සේලාට දෙකන්න වගා කරන්න වතුර දෙන බවට අපි සහතිකයක් දෙනවා. දෙකන්න විතරක් නෙවෙයි. අපි තුන් කන්නක් කරපු මිනිස්සු. මහා කන්නේ ගොයන් කපපුවාම මාර්තු මාසේ 15 වගේ වෙනකොට නේද? ඉපනැල්ලට අපි මොනවද ගැහුවේ? උඳු ගැහුවා,
මුංගට ගැහුවා නේද? ඒකන අපිට අතරමැදි වගාවක් තිබ්බා. දින 45යි. ඒක කපලා තමයි අපි යල් කන්නේ වගාව පටන් ගත්තා. ඇත්තට මුංගට මුං පැල සාකේ කියන්නේ මොකද්ද? කවුපි සාකේ කියන්නේ මොකද්ද? නේද? උඳු සාකේ කියන්නේ මොකද්ද? රනිල කුලේ සාක. ඒව නයිට්‍රජන් දෙනවා. ඒව තමයි ආයේ පොළවේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කරනවා. යූරියා ඕනේ නැහැ එතකොට. අන්න ඒ මුංගට ටික උඳු පැල ටික නේද? ඒ කුඹුරෙම මේ මඩ වෙන්න ඇරලා ඊළඟ කන්න අපි වගා කරා. අද තියනවා අතරමැදි කන්න. ආසාවටනේ අතරමැදි කන්නක් කරන්න. යලි අපේ රටේ අතරමැදි කන්නක් වගා කරන්න පුළුවන් විදියට අපේ වාරි මාර්ග පද්ධතිය අපි ප්‍රතිසංස්කරණය කරනවා. අපි ගොල්ලෝ සාතිකයි. වතුර. ඊළඟ 3 එක බීජ දෙක වතුර 3 ඉඩ. අපේ රටේ ගොවි පරම්පරාවේ තුන්වෙනි අම්මා තාත්තගේ දරුවන්ට ඉඩ කඩන්නේ නැද? ඉඩක් නැහැ තුන්වෙනි අම්මලා තාත්තලා. තුන්වෙනි පරම්පරාවේ දරුවන්ට. ඒ මොකද උනේ කම්පැනි වලට ඉඩම් දුන්නා. තමුන්නාසලා දන්න මේ සෝමවති චෛත්‍යයට යහපැත්තේ. අක්කර 5000 දුන කාටද? ඩෝල් කාරයට දුන්නා කෙහෙල් වගා කරන්න. ඉංගිනි මිටියෙන් දුන්නා. පළවත්තෙන් දුන්නා. අක්කර දහස් ගණනක් දේශප්‍රේමී මහින්ද රාජපක්ෂ ඇමරිකාවේ කම්පැනි කාරයන්ට ඉඩම් දුන්නා. ඉඩම් දීලා කන්තරේ ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලනවා. ආවොත් කියන්න ඩෝල් කාරයන්ගෙන් ඡන්දෙ ඉල්ලගන්න කියලා. ඉඩම් දුන්නේ ජනතාවට නෙවෙයි. ඒ නිසා මේ කම්පැනි වලට දීපු ඉඩම් යලි පවරගෙන ගොවි ජනතාවට පවරා දෙනවා. සාතිකයක් කරනවා. ඒ වගේම හැබැයි එකක් තියෙනවා. මේ බිම් කට්ටි කුඩා වෙන එක නම් අපි නතර කරනවා. මේ වැඩි නේ බිම් කට්ටි කුඩා වේක හොඳ නෑ. නේද? අපි අක්කර දෙකක් හම්බුනම දෙක කඩලා දරුවෝ දෙන්නට දෙනවා. දරුවෝ දෙන්න අක්කරේ කඩලා ආයෙ දෙනවා. කැඩිලා ගිහිල්ලා තියෙනවා. ලෝකේ ගොඩක් තියෙන ගොවි පොළවල් ලොකු ගොවි පොළවල්. අපේ ගොවි කුඹුර බිම කුඩා වෙලා තියෙනවා. ඒ නිසා මේ බිම් කට්ටි කුඩා වෙන එක අපි නතර කරනවා. යාය එකට වගා කරන්න සලසුමක් හදනවා. යාය ගොවි සමිතිය ඔක්කොම එකතුලා සමිතියක් හදනවා. සමිතිය එකට වගා කරනවා. අද මොකද වෙලා තියෙන්නේ? මේ කන්නේ මේ කුඹුරට තෙල් ගහපුවාම මැස්ස අනිත් කුඹුරට එනවා. ඒ කුඹුරට ගහනකොට ආයේ මැස්ස මේ කුඹුරට එනවා. එන්නේ නැද්ද? ඇයි යාය එකට වගා කරන්නේ නැහැ? යාය එකට අහන්නේ නැහැ. අපි අහලා තියෙන සමහර ගොවි මහතුරු කියනවා මේ සැරේ මට හොඳ නැහැනේ කන්න පහ වුණානේ කියනවා නේද? කන්න පහ වුණා වැඩේ අප්සෙට් අප් දන්නවා. නේද? ඒ කන්න එකට වගා කරන්න ඕන. යාය එකට වගා කරන්න. එකට තෙල් ගහන්න ඕන. සමහර අය දැන් අපිට මේ ශ්‍රමිකයෝ ඕන ඉස්සර තෙල් ගහන්නේ අපි. දැනුත් තෙල් ගහන්නේ දැන් තෙල් ගහන්නේ කොහොමද අපි? තෙල් ගහන්න කලින් බූට් දෙකක් දාගෙන කලිසම බූට් එක යට කරලා නේද? ලොකු ජැකට් එකක් දාගෙන නේද? අත්වල ග්ලව්ස් එකක් දාගෙන මූණේ මුඛවාඩමක් දාගෙන ඔළුවේ කැප් එකක් දාගෙන පිටේ ටැංකියක් එල්ලගෙන ඒක දිහා බලනකොට හඳට යන්න වගේ හිතෙනවා. නේද? යුනිෆෝම් නේද? තෙල් ගහන්නේ හඳට යන්න වගේ. ලෝකේ දැන් එහෙම තෙල් ගහන්නේ නැහැ. ගොවි ජනතාවගේ පිට හැම ගිහිල්ලා අත් පැලිලා කකුල් පැලිලා හැම පැලිලා නැද්ද? එයි මේ තෙල් වල විසමේ. ලෝකේ තෙල් ගහන්නේ කොහොමද? කුඩා යන්ත්‍ර වලින් කුඩා හෙලිකොප්ටර වලින්. හැබැයි අපේ එහෙම තෙල් ගහන්න බෑ. මේ කුඹුරෙන් හෙලිකොප්ටරේ උස්සනකොට තෙල් අනිත් කුඹුරේ. නේද? එයි කට්ටිය කුඩායි. ඒ නිසා මේ යාය එකට වගා කරන සලස්මකට අපි එනවා. හරිද? බිම් කට්ටි ගොවි ජනතාවට ඉඩම් දෙනවා වගේම යාය එකට මහා පරිමාණ ගොවි පොළ වලට යනවා. එතකොට ආදායම අපි වැඩි කරගන්න පුළුවන්. ඊළඟ පසුඅස්වන නාස්තිය ගබඩා කරණි ඇසුරුම් කරණි වෙනද පොළ මේ සියල්ල අපි ඇති කරනවා. එනිසා කුසකර්මාන්තය සඳහා අටවර වැඩෑරුම් වැඩපිළිවෙලක් අපි සතුව තිබෙනවා. ඒ වැඩපිළිවෙල හරහා අපේ රටේ කුසකර්මාන්තේ නවෝදයක් ඇති කරන කාල පරිච්ඡේදයක් අපි නිර්මාණය කරනවා. කුසකර්මාන්තය අධ්‍යාපනයේ සහෝදරකේ අධ්‍යාපනය මොකද වෙලා තිබෙන්නේ? අපේ පළවෙනි පන්තියේ ළමයි ඇතුළත් වෙනවා 3,30,000. සාමාන්‍ය පෙළ ලියන්න කලින් 38,000 පාසල ඇත්තර යනවා. සාමාන්‍ය පෙළෙන් තව පංගුවක් අත්තරනවා. උසස් පෙළෙන් තව පංගුවක් ඇත්තරෙනවා. අන්තිමට විශ්වවිද්‍යාලයට යන 28,000යි. 108යි. පළවෙනි පන්තියේ ළමයි එන්නේ 3,30,000ක් ලොකු පාරකින් එනවා. හැලිලා විශ්වවිද්‍යාලය යනවා දෙවට පාරකින්. දෙවට දිග යනවා වගේ. තේරුම් ගන්න. මහා පාරකින් ළමයි සමූහයක් පළවෙනි පන්තියට ඇතුල් වෙලා මොකද වෙලා තියන්නේ? නේද? පාසලට විශ්වවිද්‍යාල වලට යනවා. දෙවටත් දිගේ කුඩා ළමයි සංඛ්‍යාව 108යි යන්නේ. 100ක් පළවෙනි පන්තියට આવොත් 8 දෙනයි විශ්වවිද්‍යාලය යන්නේ. ඒ ප්‍රතිශතය සාධාරණයි. අපි පළවෙනි පන්තියට ඇතුළත් වෙන හැම දරුවම පළවෙනි පන්තියට නෙවෙයි මොන්ටිසෝරියෙන් පටන් ගන්න. ළමයිගේ වැදගත් අධ්‍යාපනය මොන්ටිසෝරි. මොන්ටිසෝරියට මොකද වෙලා තියෙනවද? ගම්වල මොන්ටිසෝරි වෙන්නේ කොහොමද? ගම්වල මොන්ටිසෝරි ඇති වෙන්නේ උසස් පෙළ කරපු ගෑනු ළමෙක් ඉන්නවා. රස්සාවක් හොයාගන්නත් බැරි වුණා. ඉස්සෙල්ලම තමන්ගේ නැන්දගේ නේද අහල පහල දරුවෝ දෙන්නෙකුට උගන්නන්න පටන් ගන්නවා සාලේ. මේක දකින්න තව දෙමව්පියෝ. ඒ දෙමව්පියෝ තේ ළමයා වුණා ඒ ගෙදර. දැන් සාලේ දැන් මොන්ටිසෝරි. ටික දවසක් කරනකොට ළමයි වැඩි වෙනවා.
ඊට පස්සේ එළිය හට් එකක් ගහනවා. එළිය හට් එකක් ගහලා මොන්ටිසෝරිය වෙනවා. එහෙම නේද උනේ? ගමේ මොන්ටිසෝරිය දුන්නේ එහෙම. හැබැයි ලෝකේ වැද්දගත් අධ්‍යාපනය තියෙන පෙර පාසලේ. මොකද ලොකු ළමයෙකුට කතා කරන්න පුළුවන්, හැඟීම් කියන්න පුළුවන්. තේරෙන්නේ නැතිවක් අහන්න පුළුවන්. පොඩි ළමයාගේ නේද අංග චලනයෙන් හැසිරීම වලින් තමයි තේරුම් ගන්න. පෙර පාසල් අධ්‍යාපනය තමයි වැදගත් මේක. හැබැයි අපේ රටේ පෙර පාසල් අධ්‍යාපනය අත්හැරලා තිබෙනවා. අපි අපේ රටේ පෙර පාසල් අධ්‍යාපනය යලි ආණ්ඩුවේ වගකීමක් බවට පත් කරනවා. ආණ්ඩුව කරන්නේ ඒක. ඒකට ප්‍රමිතිය යුතු පාසලක් හදනවා, පුහුණු ගුරුවරු හදනවා. ඊළඟ අධ්‍යාපන පාසල් පද්ධතිය. පාසල් පද්ධතිය කඩාවැටලා තිබෙන්නේ. මාගව සංඛ්‍යාලයක නැත 2017 අවුරුද්දේ. එක ළමයෙක්වත් ඇතුළත් නොකරපු පාසල් 433ක් තියෙනවා. එක ළමයෙක් විතරක් ඇතුළත් කරපු පාසල් 137ක් තියෙනවා. ළමයි දෙන්නෙක් ඇතුළත් කරපු පාසල් 138ක් තියෙනවා. පාසල් තියෙන ළමයි ඇතුළත් කරන්නේ. විශාල පාසල් වල විෂමතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා දරුවන්ට විශාල දුරක් යන්න වෙලා තියෙන පාසල් වලට. විශාල දුරක් නේ. මන් දන්නවා සමහර හබර්ණ ළමයි නුවර ධර්මරාජයට යනවා. කැකිරාවේ ළමයි කුරුණෑගල මලියදේවට යනවා. නේද? පාන්දර කියන නැගිටින්නේ. පාන්දර 4ට නැගිටලා වෑන් එකට දාලා පටවල 7යි 8යි ගෙදරින් පානකොට. ළමයිට ළමා කාලයක් නැති වෙලා තියෙනවා. ළමයිට ළමා කාලයක් නෑ අද. මට කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ ප්‍රධානම රසායන විද්‍යා ගුරුවරයා හම්බුණා. එතුමා මට කිව්වා එතුමාගේ පන්තියක ළමයි 1000ක් ඉන්නවා 2000ක් ඉන්නවා කිව්වා. අඩුම තරම එක පන්තියක ළමයි 1000ක් ඉන්න පන්තියක 100ක්වත් මානසික වෛද්‍යවරු ගාවට යනවා කිව්වා. මාස් පතා ක්ලිනික් යනවා. ඇයි? මේ බර දරා ගන්න බෑ දරුවන්ට. අපිට තිබුණාද එහෙම බර? අද මොකද වෙලා තියෙන්නේ? දරුවෝ පාසල් යවන පුරුද්දට. ඉගෙන ගන්න යවන ටියුෂන් එකට. එමුනේ. පාසල් පාසල්ට යවන පුරුද්දට ඉගෙන ගන්න යන ටියුෂන් එකට. දැන් පාසල තිබ්බට අධ්‍යාපනය තියෙන එළියේ අපි යලි පාසල වෙත අධ්‍යාපනය ගෙනියනවා. පාසලෙන් තමයි අධ්‍යාපනය. දරුවට ළමා කාලේ තියෙන ඉස්සර ළමයි රංචු ගහන ගම්වල ගහ ගන්නවා රණ්ඩු වෙනවා. අද එහෙම තියෙනවද? බෝලයක් කරන් සෙල්ලම් කරන පිට්ටනිය දුවනවා. අද එහෙම ළමා කාලයක් තියෙනවද? පොතක් කියවන නාට්‍ය බලන චිත්‍රපටයක් බලන මොකවත් නෑ අද ළමයිට. යන්ත්‍ර වගේ ළමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ දෙමව්පිය කියනවා අපේ කාලේ වගේ නෙවෙයි දැන් හැදෙන දරුවෝ. ඇති ඔහොම හරි ඉන්නේ කොහොමද? මේ යන්ත්‍රනේ හදලා තියෙන්නේ. යලි ළමයිට ළමා කාලයක් ලැබෙන. දෙමව්පියන්ට බරක් නොවෙන. අධ්‍යාපනයේ මුළු බර ආණ්ඩුව විසින් පවරා ගන්නා නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපේ රටේ නිර්මාණය කරනවා. ඒක අධ්‍යාපනය. ඊළඟ සහෝදරකව සෞඛ්‍යය. සෞඛ්‍ය මොකද වෙලා තියෙන්නේ අපේ රටේ? අපේ රටේ ජනගහනයෙන් 25%කට අවුරුදු 20ට වඩා වැඩි අයගෙන් 25%කට කුමන හෝ වර්ගයක බෝන වෙන රෝගයක්කින් පෙළෙනවා. මෙතන ඉන්නේ වැඩිපුර අවුරුදු 20ට වැඩි අය. ඕගොල්ලන්ගෙන් 4න් එකකට කුමන හෝ වර්ගයක බෝන වෙන රෝගයක්. එක්ක දියවැඩියාව, එක්ක කොලෙස්ටරෝල්, එක්ක හෘදයාබාධ, එක්ක පිළිකා, එක්ක වක්ගඩු අප්සෙට් 4න් පංගුවක්. අවුරුදු 71ක් වෙනකොට අපේ රටේ ජාතිය ලෙඩ වෙලා ඉන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන අවුරුදු 20ට වඩා වැඩි අයගේ 25% කුමන හෝ වර්ගයක බෝන වෙන රෝගිකින් පෙළෙනවා කියන. එහෙනම් මේ ජාතිය සුවපත් කරන්න ආපහු. ජාතිය ලෙඩ වෙලා ඉන්නේ. මේ ලෙඩ වුණු ජාතිය සුවපත් කරන්න කොහොමද සුවපත් කරන්නේ? පළවෙනි එක ආහාර. අපේ ලෙඩවල ප්‍රධානම එකක් තමයි ආහාර. එක අපේ ආහාර රටාව වැරදි. ඉස්සර අපේ දෙමව්පියෝ තමන්ගේ ශාරීරික ශ්‍රමය වැගුරුවේ කොහොමද? ගහක් කපන්න ඕන වුණාම පොරව අරන් ගිහලා ගහ කපලා ඒ පොරවෙම කුට්ටි කරලා කරේ තියාගෙන ගෙදර ගෙනාවා. අද ගහක් කපන්න ඕන වුණාම චේන්සෝ එක දැම්ම ගහ කැපුවා ට්‍රැක්ටරේ පටවගෙන ගෙදර ආවා. එදා විදියට නෙමෙයි අපි මහන්සි වෙන්නේ. හොඳයි තාක්ෂණය දිනු වුණාම එහෙම තමයි. අපිට ඉස්සර කිලෝමීටර 5ක් පයින් යන්න ඕන වුණාම අපේ අම්මලා කියනවා ඉර මුදුන් වෙන්න කලින් ගමන ගිහලා ඉවර කරන්න පාන්දරම යනවා. ඇයි අපි පයින් යන්නේ? අද කිලෝමීටර යන්නෙත් අපි ත්‍රිවිල් එකකින්. හොඳයි. තාක්ෂණ දියුණුව මිනිසුන්ගේ ජීවිත පහසු කරලා තියෙනවා. හැබැයි එදා ශ්‍රමය වගුරපු ආකාරයට නෙමෙයි අද අපි ශ්‍රමය වගුරන්නේ. වෙනස් වෙලා තියෙනවා. හැබැයි බත් පිගාන එදා 100 කාපු විදිහටම තමයි අපි කන්නේ. ලොකු බත් ටිකයි නේද? ලොකු බත් පිගානකුයි එළවලු දෙකයි. එහෙම නේද? 100 කෑවේ කොහොමද? ඒ විදියමයි. අපි කන්නේ කොහොමද? ඒ විදියමයි. 100 වැඩ කරේ කොහොමද? අපිට වඩා වෙනස් විදියට. අපි වැඩ කරන්නේ කොහොමද? වෙනස් විදියකට. ඒ නිසා අපේ මේ ආහාර රටාව වෙනස් කරන්න ඕන. ඒක සෞඛ්‍යයක වැදගත්කම. මොකද ලෝකේ පෝෂණ වේද කියන අද විද්‍යාවක්.
පාඨමාලාවල උගන්වන මිනිස්සු කන්න ඕන කොහමද ආහාර ගන්න ඕන කොහමද කියලා. හැබැයි අපි තාමත් පැරණි විදියට ආහාර ගන්නවා. එනිසා අපේ ආහාර රටාවේ වෙනස් කිරීමක් අවශ්‍යයි සෞඛ්‍ය වෙනුවෙන්. දෙක පිරිසිදු ආහාර වේලක් වුණා. අද ආහාර වේල පිළිබඳ පිරිසිදුභාවය වගේ කියන්නේ කවුරුද? පාරේ තියෙන අඹ ගෙඩියක් කන්න බෑ. නේද? පාරේ තියෙන ගස් ලැබු ගෙඩියක් කන්න බෑ. ඉතින් ආහාර වල පිරිසිදුභාවය දෙක. තුන ගුණාත්මක ආහාර වේලක් මිලදී ගන්න වත්කමක් නැතිකම. හරියමං ආහාර වේලක් ගන්න වත්කමක් නැහැ. අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් දෛනික පුරවැසියෙකුගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ග්‍රෑම් 78යි. සාමාන්‍ය කෙනෙක් හොඳට දුර පැනලා ඉන්න ග්‍රෑම් 78ක් ප්‍රෝටීන් ඕන. ප්‍රෝටීන් ග්‍රෑම් එකකින් තමයි ශක්තිය කැලරි 5ක් හදන්නේ. ප්‍රෝටීන් ග්‍රෑම් එකක් ආවොත් තමයි ශක්තිය කැලරි 5ක් හදනවා. ඒතර ප්‍රෝටීන් ග්‍රෑම් 78ක් අපිට ඕන. හැබැයි අපේ සාමාන්‍යගේ අද ලංකාවේ ප්‍රෝටීන් ග්‍රෑම් 38යි අපි පරිභෝජනය කරන්නේ. එයි අපේ ප්‍රෝටීන් ලැබෙන ප්‍රධාන ප්‍රභවයක් මාළු. අපි දවසකට මාළු වේල කීයක් කනවද? සතියකට මාළු කීයක් වේල් කීයක් පිටි දෙනවද? බිත්තර ප්‍රෝටීන් ලැබෙන ආකාරය. හැබැයි අද අපිට ප්‍රෝටීන් නැහැ. අපේ සාමාන්‍ය පුරවැසියෙකුගේ ප්‍රෝටීන් තියෙන්නේ 78ක් ඕන, තියෙන්නේ 38යි. තේරුණාද? ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ගුණාත්මක ආහාර වේලක් නැහැ. ඉතින් සෞඛ්‍ය සේවය හදන්න නම් එක මම කලින් කිව්වා. ආහාර රටාව වෙනස් වෙන්න ඕන. පිරිසිදු ආහාර වේලක් ඕන. ගුණාත්මක ආහාර වේලක් ඕන. ඒක අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එක. දෙක හොඳ ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනයක් ඕන. අපිට එහෙම සෞඛ්‍ය අධ්‍යාපනයක් නැහැ. මට මේ ළඟදී වාර්තාවක් හම්බුණා 2018. 2018 ලංකාවේ පුරවැසියෝ 500ක් OPD එකෙන් බෙහෙත් තරම් තියෙනවා. ආණ්ඩු ස්පිරිතාලේ බාහිර රෝගියන්සේ 500ක් බෙහෙත් තරම් තියෙනවා. ජනගහන කීයද? 200. බෙහෙත් තරම් තියෙනවා 500ක්. මම මේ කියන්නේ අර සාප්පු වල අර හොඳේ ප්‍රයිවට් සාප්පු වල අර ආණ්ඩු ස්පිරිතාලේ 500ක් බෙහෙත් තරම් තියෙනවා අවුරුද්දකට. එයි ලෝකේ කොහෙවත් මෙහෙම බෙහෙත් ගන්නෙ නෑ. මම දැක්ක මේ ළඟදී කාලෝ පොන්සේක මහත්තයා ලිපියක් තිබුණා. එතුමා කියන මිනිස්සුන්ට හැදෙන ලෙඩ වලින් 60%ක්ම සුව වීම සඳහා ප්‍රතිශක්තිකරණය ශරීරය ඇතුළෙම තියෙනවා. අපිට හැදෙන ලෙඩ වලින් 60%ක් අපේ ඇතුළෙන්ම හොඳ වෙනවා. හැබැයි අපි හැම ලෙඩටම බෙහෙත් ගන්නවා. නේද? කන්තලේ ස්පිරිතාලේ සෙනඟ වැඩියෙන් ඉන්නේ කවදද? කන්තලේ ස්පිරිතාලේ සෙනඟ වැඩියෙන් ඉන්නේ කවදද? පොළ දවසට. පොළට ආපුගේ බෙහෙත් ටිකුත් තරම් ගියොත් හොඳයි. ආවේ පොළට ස්පිරිතාලෙත් යනවා. ලෝකේ කොහෙවත් මෙහෙම බෙහෙත් ගන්න නැහැ හොඳේ. මට මේ ළඟ දොස්තර මහතුරු කණ්ඩායමක් කම්බිලා කිව්වා ක්ලිනික් යනවනේ. අර අසනීප ලෙඩා තනියම යන්න බැරි නිසා කවුරු හරි එක්ක යන්නේ. අරයට බෙහෙත් තරම් දෙන්න තමයි මෙයා යන්නේ. පැයක් විතර ක්ලිනික් එකේ ඉන්නකොට මෙයාට හිතෙනවා මම තාපියගේ බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි. මේ වෙන කාටවත් තරම් දෙන්න ආවේ. ඉතින් එහෙම බෙහෙත් ගන්නවා. ලෝකේ කොහෙවත් මෙහෙම බෙහෙත් ගන්නේ නැහැ මතක තබා ගන්න. අපේ තියෙන මොකද්ද? දොස්තර මහත්තයා බෙහෙත් දුන්නේ නැත්තම් දොස්තර අප්සෙට්. ඒ මහත්තයා බෙහෙත් දෙන්නේ නැහැ නේ. විශේෂයෙන්ම පුද්ගලික සාප්පුවල අනිවාර්යෙන් බෙහෙත් වර්ග 4ක් දෙනවම. දුන්නොත් විතරයි ඊළඟ දවසේ එන්නේ. 4 වෙනි එක මොකද්ද? C විටමින්. බිව්වත් එකයි නැතත් එකයි. දිනනවා. හැබැයි ලෙඩා සතුටුයි. ලෝකේ කොහෙවත් මතක තබාගෙන මෙහෙම බෙහෙත් ගන්නේ නැහැ. බෙහෙත් මාෆියාවක් මේ. මං කලින් කිව්වේ ලොකු මාෆියාවක්. ඒතර අපි ඖෂධ මාෆියාවේ ගොදුරු බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ජනතාවට ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනයක් ඕන. මංසරයක් යුරෝපේ ගිහලා මට පෙනඩෝල් දෙකක් ගන්න උනා. යුරෝපේ රටක ඔය ප්‍රංශේ වගේ රටක. මට පාස්පෝර්ට් එක දෙන්න ඕන. මට ඇලර්ජික් නැහැ කියලා අස්සනක් ගහන්න උනා. ඒ වුණාම තමයි පෙනඩෝල් දෙක දෙන්නේ අපිට. නේද? හැම ගෙදරකම පොඩි ෆාමසියක් තියෙන හැම ගෙදරකම. චූටි කුප්පි වල බෙහෙත්. මල්ලි කියපුවාම නේද? ඇඟ රිදෙනවා කිව්වම අක්ක බෙහෙත් දෙනවා. නේද? සුදු පාට කුප්පිය කහ පාට කරලා හොඳයි. නම දන්නෙත් නැහැ ලෙඩේ දන්නෙත් නැහැ. ඇති මෙහෙම හරි ඉන්නේ කොහොඳේ? හරිද? ඒක MBBS දොස්තර කවුද? ඉස්සරලම අපේ ලෙඩකට බෙහෙත් දෙන්නේ කවුද? කවුද බෙහෙත් දෙන්නේ? ගෙදර අක්කා. සුදු පාට කුප්පිය කහ පාට කරලා. කියලා නැද්ද? බෙහෙතේ නම දන්නෙත් නැහැ ලෙඩේ නම දන්නෙත් නැහැ. ඉතින් බෙහෙත් දෙනවා. ලෝකේ කොහෙවත් මෙහෙම නැහැ. ඒ නිසා අපේ සෞඛ්‍යයේ තියෙන ප්‍රබලතම අවශ්‍යතාවය තමයි ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනය. මේ තරම් බෙහෙත් මාෆියාවල ගොදුරු බවට පත් වෙන්න ඕනේ අපේ රටේ පුරවැසියන්. සමහර අය බෙහෙත් අරගෙන ජනගම විසිකලත් යනවා. මෙහෙම තියෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය අධ්‍යාපනය අපි දිනු කරනවා ඊළඟ අපි තාමත් හොඳ සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය කරනවා. මා ගාව තියෙනවා මේ
මාත කරාපිටිය රෝවාලේ ලෙඩෙක් ගිහිල්ලා තියෙන පරීක්ෂණයකට. ඒ පරීක්ෂණයේ අනුව එයා ගිහින් තියෙන්නේ සැප්තැම්බර් 9. මේ සැප්තැම්බර් 9. ගියාට පස්සේ යාට කියනවා පරීක්ෂණ වර්ග 6ක් ලියලා තියෙනවා. ඒ වෛද්‍ය භාෂාවෙන් පරීක්ෂණ 6ක් ලියලා කියනවා. මේ පරීක්ෂණ 6 කරගෙන 2021 අගෝස්තු මාසයේ 5 වෙනිදා 32 කාමරයට 31 කාමරයට හවස 3ට එන්න. කවදද එන්න තියෙන්නේ? 2021 අගෝස්තු 5. ක්ලිනික් ගිය කවද්ද? මේ අවුරුද්දේ නේද? 2019 සැප්තැම්බර් 9. ඉඳීද දන්නේ අවුරුදු දෙක. එහෙමනේ වෙලා තියෙන්නේ. නේද? එයාගේ හෘදාබාධයක් තියෙන්නේ. පරීක්ෂණ ටික කියලා කියනවා. ඔයාට ඊළඟ 21 අගෝස්තු මාසේ 5 ඉන්නේ. මොකද වෙලා තියෙන්නේ? එහෙම ඉන්නව නේද ගොඩක් අය? ගොඩක් අය නැද්ද එහෙම? ඉන්නව ඇයි? Tamanට බෙහෙත් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ Tamanගේ පොකට් එකේ තරමට. පොකට් එක හොඳයි නම් බෙහෙත් ගන්න පුළුවන්. පොකට් එක හිස් නම් බෙහෙත් ගන්න බෑ. එහෙම නේද? පොකට් එක ගෝඨාභයගේ පොකට් එක හොඳයි. බෙහෙත් ගන්න යන්නේ කොහටද? සිංගප්පූරුවට. ආයේ පරීක්ෂණයට යන්නේ කොහටද? සිංගප්පූරුවට. පොකට් එක හොඳයි. රාජසේන රත්නගේ පොකට් එක හොඳයි. බෙහෙත් ගන්න ගියේ කොහටද? සිංගප්පූරුවට. හැබැයි පොකට් එකෙන් වියදම් කරෙත් නෑ. ජනාධිපති රමුදෙන් ලක්ෂ 100ක් දුන්නා. ලක්ෂ 100ක් හොඳයි. කෙහෙලිය රඹුක් වැල්ල මතකද අර සීන් එක? ඕස්ට්‍රේලියාවේ හෝටලෙක මෙట్లా කකුල කැඩුනේ. බෙහෙත් ගන්න සල්ලි දුන්නේ මොකෙන්ද? බෙහෙත් ගන්න සල්ලි දුන්නේ ජනාධිපති රමුදෙන් ලක්ෂ 112යි. අපේ ඉස්පිරිතාලේ වාට්ටුවක් හදන්න තිබ්බා. දිමු ජයරත්නට සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න ජනාධිපති අරමුදලෙන් දුන්නා ලක්ෂ 292යි. අපේ ඉස්පිරිතාලේ වාට්ටු දෙකක් හදලා තිබ්බා. ජයලජ්ජාවර්ධනට ලක්ෂ 50ක් දුන්නා. එයාට heart attack එක ආවේ එංගලන්ත ගිහපු වෙලාවේ. ජනාධිපති අරමුදෙන් ලක්ෂ 50ක් දුන්නා. මෑන් ඒකත් තියාගෙන ඔපරේෂන් එක කරේ නේ. ඒකෙන් තමයි මැරුණේ. ඒකත් ගැහුවා. මම මේ මැරුණු හින්දා මේවා කියන්නේ නැත්තේ වැඩි. හරිද? මම කියන්නේ මෙහෙම කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට ජනාධිපති රන්දන ලක්ෂ 100 200 දෙනවා. අපිට පොකට් එක හිස් නම් බෙහෙත් ටිකක් ගන්න බැරි වෙලා තියෙනවා. තේරුණාද? ඒ නිසා අපිට බෙහෙත් ගන්න වෙලා තියෙන මොකක් අනුවද? අද අපිට බෙහෙත් ගන්න වෙලා තියෙන පොකට් එකේ තරමට. අපි මේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරනවා. පොකට් එකේ ගානට බෙහෙත් ගන්න නෙවෙයි, ලෙඩේ තරමට බෙහෙත් ගන්න පුළුවන් සෞඛ්‍ය ක්‍රමයක් අපි අපේ රටේ ස්ථාපිත කරනවා. අද මොකද වෙලා තිබෙන්නේ? අපි මැරෙනවද ජීවත් වෙනවද කියලා තීරණය කරන්න අපේ පොකට් එක. අපිට ලෙඩක් හැදුනාම පොකට් එක හොඳයි නම් ජීවත් වෙන්න පුළුවන්. පොකට් එක හොඳ නැත්නම් මැරෙන්න පුළුවන්. සාධාරණද මේ? කෙනෙකුගේ ජීවිතේ තීරණ වෙනක සාධාරණද? තමන්ගේ පොකට් එකේ තරමට. කිසිසේත්ම යුක්තිසහගත නැහැ. ඒ නිසා අපි අපේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යලි නේද? අපිට මතකයි ඉස්සර අපි පොඩි කාලේ නේද? අපි ආණ්ඩු ඉස්පිරිතාලෙට ගිහපුවම අපිට ඔක්කොම බෙහෙත් දුන්නේ ආණ්ඩු ඉස්පිරිතාලේ. සාමාන්‍ය ඉස්පිරිතාල ඉස්සරහා තිබ්බේ මොකද්ද? පෙට්ටි සාප්පුව. එයි ඉස්පිරිතාලෙන් පෙට්ටියක් දෙන්නේ අනිත් ඔක්කොම දෙනවා. දැන් ඉස්පිරිතාල වලට වෙලා මොකද වෙලා තියෙන්නේ? පෙට්ටි සාප්පුව ඉස්පිරිතාලෙන් ටිකක් ඈතට ගිහිල්ලා. දැන් ඕනෑම ඉස්පිරිතාලයක් ඉස්සරහා තියෙන මොකද්ද? ෆාමසිය. තව රසායනගාරේ මුත්‍රා පරීක්ෂා කරනු ලැබේ. ලේ පරීක්ෂා කරනු ලැබේ. නැද්ද? නේද? ඒකනේ ඉස්සර මීට අවුරුදු 20කට කලින් ඉස්පිරිතාලේ ඉස්සරහා තිබ්බද ෆාමසිය? නෑ ඉස්පිරිතාලෙන් බෙහෙත් දුන්නේ. ඉස්පිරිතාලේ ඉස්සරහා තිබ්බ රසායනගාරේ. නෑ ඉස්පිරිතාලෙන් පරීක්ෂණ කරේ. මතකද? ගහලා ලේ ටික අරගෙන අර නේද යකඩ මොකද්ද වීදුරු පටියේ ගාලා මතකද අපිට? ඉතින් අපි ලේ පරීක්ෂා කරේ ඉස්පිරිතාලෙන්. අපිට බෙහෙත් ටික දුන්නේ ඉස්පිරිතාලෙන්. ඒ නිසා ඉස්පිරිතාලේ ඉස්සරහා ෆාමසි තිබ්බේ නෑ. ඉස්පිරිතාලේ ඉස්සරහා රසායනගාර තිබ්බේ නෑ. හැබැයි බැරි වෙලාවත් මිය ගියොත් පෙට්ටිය දුන්නේ නෑ ඉස්පිරිතාලෙන්. පෙට්ටි කඩයක් තිබ්බා ඉස්පිරිතාලේ ගාව. දැන් පෙට්ටි කඩේ ඈතට ගිහිල්ලා ඉස්පිරිතාල ගාව තියෙන මොනවද? ෆාමසි. එහෙම වෙලා නැද්ද? වෙලා තියෙන මොකද්ද? රාජ්‍ය සෞඛ්‍ය සේවය කඩා වැටලා තිබෙන්නේ. සල්ලි තිබ්බොත් බෙහෙත් ගන්න පුළුවන්. සල්ලි ටිකයි නම් පොකට් එක පොඩි නම් ගමේ සාප්පුවට. තව ටිකක් ලොකුයි නම් කන්තලේ සාප්පුවට. තවත් ටිකක් ලොකුයි නම් කුරුණෑගල සාප්පුවට. තවත් ටිකක් ලොකුයි නම් නවලෝකගේ සාප්පුවට. තවත් ටිකක් ලොකුයි නම් විශේෂඥ දොස්තර ගාවට. එහෙනම් අපේ ලෙඩේ ගැන තීරණය කරන්නේ කවුද? පොකට් එක. සාධාරණ නැහැ. අපි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදනවා.
පොකට් එකේ තරම නොසලකා ලෙඩේ හැටියට බෙහෙත් කර හැකි නිදහස් සෞඛ්‍ය සේවයක් අපි මේ රටේ යලි ස්ථාපිත කරන්න පුළුවන්. මේ ඖෂධ වලට යන වියදම නතර කරන්න පුළුවන්. මේ වැඩි දරන වියදම. මෙච්චර නේද? කොච්චර බෙහෙත් පුරවලාද ගෙවල් අස්සේ. මේ වැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරුත් ඒ සල්ලි වලින්ම අපේ මේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදන්න පුළුවන්. ඒ නිසා අපිට හොඳ රටක් හදන්න අධ්‍යාපනයේ සෞඛ්‍ය කුස්කර්මාන්තය ඒ වගේම ආර්ථික ප්‍රතිපත්ති මේ ආදී ශේෂ්ත්‍ර ගණනාවක් තිබෙනවා. අන්න මේ වෙනුවෙන් අපි කවුරුත් දැන් එකතු වෙන්න ඕන කාලය ඇවිල්ලා තිබෙනවා. අපි තමුන්වහන්සේට ආරාධනා කරන්නේ දැන් අපි එකතු වෙමු. අවුරුදු 71ක් මේ රට විනාශයට ගෙනිලා තිබෙනවා. විනාශය පතුලට ඇදලා දාලා තිබෙනවා. මේ රට හදන්න ඕන. මේ රට හැදීම වෙනුවෙන් නව තීන්දුවක් ගන්න අපි සියලු දෙනාම එකතු වෙමු. හැම දිනාටම කතා කරමු කියලා ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම.